තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. සවනීය වැඩසටහන ඔස්සේ සූත්‍ර දේශනාවක් ආශ්‍රය කරගෙන ධර්ම කරුණු පිළිබඳව අප පැහැදිලි කරගන්නට යෙදෙන්නේ. අද දවසේදී කුද්දක නිකායේ ආගත බාහ්‍ය සූත්‍රය තුළින් ඒ ධර්ම කරුණු පිළිබඳව විවරණය කරගන්නටයි සූදානම් වන්නේ. බාහ්‍ය දාරුචීරිය කියන චරිතය ඔබට ඊටමත් අහලා පුරුදු චරිතයක්. ඒ වගේම 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර එක්තරා තෙරුන් වහන්සේ නමක් බවට බාහ්‍ය දාරුචීරිය අවසාන කාලයේදී පත් වෙනවා. නමුත් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර එක මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් කියලා හැඳින්නුවත් උන්වහන්සේ ප්‍රවෘජා භූමියට පත් වුණ බව අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලබන උත්තරීතර තෙරුන් වහන්සේ නමක් ලෙසයි උන්වහන්සේ පිළිබඳව හඳුනා ගන්නට තිබෙන්නේ, පැහැදිලි කර ගන්නට තිබෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව අපට දකින්නට පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී මේ බාහ්‍ය දාරුචීරිය කියලා කියන්නේ දරවලින් කර වස්ත්‍රයක් දරපු නිසා උන්වහන්සේව හැඳින්වුවා දාරුචීරිය කියන නමිනුත්. උන්වහන්සේගේ නම බවට පත්ුනේ බාහ්‍ය. ඉතින් ඒ සමුද්‍රයේහි ගමනක් යනකොට නැව කැඩිලා නැව බිඳීමක් නිසා ඒ වෙරළ තීරයකට පැමිණෙනවා. වෙරළ තීරයට පැමිණුණාට පස්සේ සුප්පාරක වෙරළ තීරයට පැමිණෙන්නේ. ඉතින් මේ සුප්පාරක වෙරළ තීරයේහි තිබුණු දරකෝටු එකතු කරගෙන ඇඳුමක් සකස් කරගන්නවා, ඇඳුමක් නැතිකම නිසා. එතකොට මෙන්න මේ දරවලින් කරපු ඇඳුමක් සකස් කරගත්තාම මේ සමුද්‍ර තීරය ආශ්‍රය කරගෙන හිටපු මිනිස්සු සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ කියලා කියනවා. ඒ මිනිස්සු උන්වහන්සේව දැකලා බොහොම ගරු කරන්න පටන් ගත්තා, බොහොම ಗುಣ කියන්නට පටන් ගත්තා, පූජා පවත්වන්නට පටන් ගත්තා. ඒකට හේතුව මිනිස්සු හැම කාලෙම ලෝකප්පසන්නයිනේ. ලෝකයාගේ ස්වභාවය තමයි හැම කාලෙකම ලෝකප්පසන්නා. දුෂ්කර පැවැත්ම පිළිබඳව තමයි මිනිස්සු පැහැදෙන්නේ. දුෂ්කර පැවැත්ම පිළිබඳව තමයි මිනිස්සුන්ගේ පැහැදීම වඩාත් පැහැදීමක් තියෙන්නේ. මිනිස්සු සාමාන්‍යයෙන් බලන්නේ මානසික ස්වභාවය පිළිබඳව නෙමෙයි. මිනිස්සු හොයන්න වඩාත් පෙළඹෙන්නේ ගුණය පිළිබඳව නෙමෙයි. යම්කිසි කෙනෙකුගේ දුෂ්කර පැවැත්ම, බාහිරින් පෙනෙන දුෂ්කර පැවැත්ම දිහා බලලා ලෝකේ බොහෝ දෙනෙක් පැහැදීමට පත්වනවා. හැබැයි කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුව දිහා බලන්නේ ඊටමත් ස්වල්පතර වූ පිරිසක්, බොහෝ පිරිසක් බලන්නේ ප්‍රවෘත්තිය දිහා, නැතිනම් පැවැත්ම දිහා. සමහර වෙලාවට කැලේක ගහක් මුලක ඉන්න චරිතයක් දැක්කහම, ඉන්න කෙනෙක් දැක්කහම මේ නම් මේකාන්තයෙන්ම ගුණවතෙක් කියලා ඒ බාහිර චර්යාව නිසා රැවටෙන පිරිස් බොහෝමයක් ඉන්නවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා අතර වුණත් සෑම තැනකම ගුණදහම් රක්නා සහ නොරක්නා පිරිස් දකින්නට පුළුවන්කම තිබෙනවා අඩු වැඩි වශයෙන්. එතකොට ඇතැම් විටක දුෂ්කර පැවැත්මක් තුළ ගුණදහම් නොරක්නා පුද්ගලයෙක් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ගුණදහම් නොරක්නා පුද්ගලයෙකුගේ දුෂ්කර පැවැත්ම දිහා බලලා ලෝකෙ මිනිස්සු ඒ පිළිබඳව මහා ප්‍රසාදයකටපත් වෙනවා. ඒ වගේම සමහර විටක ග්‍රාමවාසීව හෝ වැඩ ඉන්න ඊටාම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳව එබඳු ප්‍රසාදයක් පළ කරන්නට ලෝකයා පෙළඹෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමස්තයක් විදිහට පොදු සමාජයේ මිනිස්සු බොහෝමයක් ලෝකප්පසන්නයි. දුෂ්කරතාවයේ පිළිබඳව තමයි මිනිස්සු පැහැදෙන්නේ. ඒක තරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ පුද්ගලයෙකු සතු ආධ්‍යාත්මික ගුණධර්මයන් මිසක බාහිර පැවැත්ම තුලින් ඒ පුද්ගල චරිතය මැනීම නෙමෙයි සිද්ධ කළ යුතු වන්නේ. ඔහු සතු ධර්ම දැනුම, ඔහු සතු විනය දැනුම, ඔහු
විනය පිළිබඳව ආරක්ෂා කරනකම, භාග්‍යතුන් වහන්සේගේ වචනය, බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවත්නා ශ්‍රද්ධාව, ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පවත්නා ගෞරවය, මේ ආදී දේවල් එක්ක තමයි අපට ඒ චරිතය පිළිබඳව යම්කිසි විනිශ්චයකට බැස ගන්නට පුළුවන් මතු පිටින් හෝ. එහෙම නැතුව ඔහුගේ පැවැත්ම කොච්චර දුෂ්කර වුණත් ඒ ඔස්සේ තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. එයම සාධකය කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ කෙනෙකුගේ චරිතය විනිශ්චය කරන්නට. ඒකට හේතුව තමයි දුෂ්කර පැවැත්මක් ඇතුලේ වාසය කරන්න පුළුවන් පිරිස් දෙපිරිසක් ඉන්නවනේ. දැන් මනුස්ස රාහසෙය්‍යකානි කියලා කියන ආරණ්‍යක පැවැත්ම ගැන කතා කරනකොට. මනුස්ස රාහසෙය්‍යකානි කියලා කියන්නේ මිනිසුන්ගේ රහස්කම් වලට ඒක සුදුසුයි. සමහර වෙලාවට අපරාධ කරපු සොරුත් සැඟවිලා ඉන්නේ ආරණ්‍යගතව තමයි. හැබැයි ඊටාම සිල්වත්, ගුණවත්, තමන්ගේ ගුණය පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරපු, බාහිරින් පැමිණෙන ඒ කියන්නේ විජන වාතයට කැමති. මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා එන හුලඟක්වත් වදිනවට අකමැති වුණ එතරම් විවේකයට බර කියන එකෙන් අදහස් කරන්නේ. උතුම් ගුණ ඇති භික්ෂුන් වහන්සේලාත් වනයේ තුල වාසය කරනවා. කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගති තියෙන පිරිස්නේ. හොරු කියන්නේ ඊට වඩා හාත්පස ප්‍රතිවිරුද්ධ ගතියක් තියෙන පිරිසක්. භික්ෂුන් වහන්සේලා කියන්නේ ඊට වඩා හාත්පස විරුද්ධ ගුණයක් තියෙන පිරිසක්. එතකොට මේ දෙපිරිසම මේ දුෂ්කර පැවැත්ම ඇතුලේ ඉන්න පුළුවන්කම තියෙනවා. අනේ නිසා ලෝකප්පසන්න භාවය, දුෂ්කර තත්ත්වයේ දිහා බලලා පැහැදීම ඊතරම්ම ප්‍රඥාවන්ත දෙයක් වෙන්නේ නැහැ. එතකොට ලෝකේ මිනිස්සුන්ගේ වුණාට ස්වභාවයෙන්ම ලෝකප්පසන්න භාවයේ තියෙනවා. අර වස්ත්‍රයක් නැතිකම නිසා දරවලින් කරපු දර සහ වැල් කෑලි ආදී උපයෝගී කරගෙන සකස් කරගත්ත රළු මට්ටමේ චීවරයක් සකස් කරගෙන නැතිනම් ඒ මට්ටමේ වස්ත්‍රයක් ආධාර කරගෙන හිටපු බාහිය දැකලා බොහෝ දෙනෙක් හිතුවා ඒකාන්තයෙන් ඇඳුමකටවත් තණ්හා නැති කෙනෙක් තමයි මේ උත්තමයා. ඒ නිසා තමයි මේ විදිහට දරවලින් කරපු බොහොම රළු කෙනෙකුට දරා ගන්නට අපහසු වෙන දෙයක් පොරෝගෙන ඉන්නේ කියලා ගරු කරන්නට පටන් ගත්තා. නිකම්ම නෙමෙයි, ලාභී චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ බෙහෙසජ්ජ පරික්ඛාරාණ. චීවර සේනාසන ගිලානප්පත්තේ බෙහෙත් ආදී දේවල් වලින් පුද පූජා කරන්නට පවා පටන් ගත්තා. හැබැයි උන්වහන්සේ තමන්ගේ පැවැත්ම තුළම වාසය කළා. මොකද ප්‍රත්‍ය ලැබෙන්නේ ඒ දේවල් නිසා. ඒ නිසා ඒ පැවැත්ම තුළම උන්වහන්සේ හිටියා. ඉතින් කාලයක් එක්ක මේක යනකොට අතකෝ බාහියස්ස දාරුචීරියස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි. උන්වහන්සේත් පැත්තකට වෙලා ඉන්නකොට උන්වහන්සේට හිතෙනවා වෙලාවක මේ ලෝකයේ යම්කිසි රහතන් වහන්සේ නමක් ඉන්නවා නම්, රහත් මාර්ගයට හෝ පිළිපන්න කෙනෙක් ඉන්නවා නම් අහං තේස මඤ්ඤතරෝති, මමත් ඔවුන් අතරින් එක්කෙනෙක් වෙන්න පුළුවන් නේද? ලෝකේ රහත් කියලා කියනවා නම් හෝ රහත් මගට පිළිපන්න අය ඉන්නවා නම් ඔවුන් අතර මමත් එක්කෙනෙක් වෙන්න පුළුවන් නේද? මේ බාහ්‍ය දාරුචීරිය කියන චරිතය අපි බැලුවොත් එහෙම මේ මෝඩකමෙන්ම හිටපු චරිතයක් නෙමෙයි. මිනිස්සු රවට්ටමින් හිටපු චරිතයකුත් නෙමෙයි. මිනිස්සුන්ගේ සත්කාර සම්මාන මානන පූජන පැමිණෙනකොට ආධ්‍යාත්මය පිළිබඳවත් නැඹුරු මනසක් තිබුණ කෙනෙක්. ඒ නිසා තමයි තමන් පිළිබඳව බොහොම විවේකයෙන් ඉඳලා කල්පනා කරලා බලනකොට තමන්ගේ සිත තුළ බොහෝ කෙලෙස් ධර්මයන්ගේ ඇතිවීමක් පේන්නේ නැති වෙනකොට හිතෙන්නේ මම එක්ක රහත් වෙලා එහෙම නැතිනම් මම රහත් මාර්ගයකට පිළිපන්න කෙනෙක් වෙන්න පුළුවන් නේද කියලා මේ පරිවිතර්කය උන්වහන්සේට ඇති වෙන්නේ. එතකොට අතකෝ බාහියස්ස දාරුචීරියස්ස පුරාණ සලෝහිතා දේවතා. මේ බාහිය දාරුචීරිය තෙරුන් වහන්සේගේ පුරාණ සලෝහිත දෙවි කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේගේ බොහොම නෑදෑ වෙන කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා එක්තරා දිව්‍ය නිකායක උත්පත්තිය ලැබලා හිටියා. ඒ දෙවියා දකිනවා පරචිත්ත විඥාන ඥානය තුළින් බාහිය තෙරුන් වහන්සේගේ සිතේ ඇති වුණ මේ විතර්කයේ දකිනවා. දැකලා බාහිය දාරුචීරිය වෙත එළඹෙනවා. එළඹිලා නචකෝ තම් බාහිය අරහ. බාහිය ඔබ රහත් නැහැ. බාහිය ඔබ රහත් වෙලා එහෙම නැහැ. නාපි අරහත්ත මග්ගංවා සමාපන්නෝ. අරහත් මාර්ගයකට ඔබපත් වෙලත් නැහැ. සාපිතේ පටිපදා නත්ති යායතං අරහා අස. යම් රහත් මාර්ගයකට පිළිපන්නව නම් රහත් වෙනවා නම් ඒකට තියෙන මාර්ගයකවත් ඔබ ඇත්තේ නැහැ.
අරහන්ත මග්ගං වා සමාපන්නෝ අරිහත් මාර්ගයකට පිළිපන්නෙත් පුද්ගලයෙකුත් නෙමෙයි ඔබ. එතකොට මෙහෙම කියලා දෙවියා කියනකොට බාහ්‍ය හාමුදුරුව අහනවා නැවත ප්‍රශ්නයක් නගනවා දෙවියගෙන් අතකෝ චරහි සදේවකේ ලෝකේ මේ ලෝකේ දෙවියන් සහිත මේ ලෝකේ එහෙනම් කවුද ඉන්නේ අරහන්තෝවා අරහන්ත මග්ගංවා සමාපන්නෝ කවුද ඉන්නේ රහත් වෙලා හරි රහත් මාර්ගයකට ප්‍රවේශය සලසාගෙන හරි කවුද ඉන්නේ කියලා අහනවා. අත්ති බාහිය උත්තරේසු ජනපදේසු සාවත්ති නාම නගරං. ඒකට මේ දෙවියා කියනවා බාහිය උත්තරේසු ජනපදේසු උත්තර ජනපදේහි උතුරු දිශාවේ හිටින උත්තර ජනපදේහි සාවත්ති නාම නගරක් සවැත් කියලා නගරයක් තියෙනවා. තත්තසෝ භගවා ඒතරහි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝ. අන්න ඒ නගරයේහි සම්්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සෝහි බාහිය භගවා අරහාචේව. බාහිය ඒ භාග්‍යතුන් වහන්සේ රහත් වෙලා ඉන්නේ. අරහන්තායච ධම්මං දේසේති රහත් වෙන්න තමයි මග කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අරිහත් වෙලා තියෙනවා අරිහත් වීම සඳහා මග කියනවා. භාග්‍යතුන් වහන්සේත් අරිහත්නේ. උන්වහන්සේ අරිහත් තත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ අරහත්තායවා ධම්මං දේසේති. අරහත්තායච ධම්මං දේසේති. රහත් බව පිණිස ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ දෙවියා බාහ්‍ය දාරුචීරියට මේ කරුණු පැහැදිලි කරනවා. අතකෝ බාහියෝ දාරුචීරියෝ තාය දේවතාය සංවිජ්ජිතෝ. මෙහෙම කියනකොට බොහොම සංවේගයක් ඇති වෙනවා. Taman හිතපු දේ පිළිබඳව. ඉතින් සංවේගයටපත් වුණාට පස්සේ එදාම දවසේදී තාවදේව සුප්පාරක එක්කෙනෙහිම සුප්පාරක ජනපදයෙන් නැතිනම් සුප්පාරක කියන මේ සමුද්‍ර තීරයෙන් උන්වහන්සේ පිටත් වෙනවා සබ්බත්ත ඒකරත්ති පරිවාසයෙන්. මේ රාත්‍රියේට කොහේ හරි තැනක නතර වෙනවා ආපහු ගමන පිටත් වෙලා යනවා. මෙන්න මේ විදිහට බොහොම ඉක්මනින් මේ ගමන රහත් බව සහ රහත් බවට පිළිපැදීම පිණිස දේශනා කරන මේ ධර්මය අහගැනීමේ අදහසින් පිටත් වෙලා ගියා. යේන සාවත්ති ජේතවනං අනාථ පිණ්ඩික සාරාමෝ තේන උපසංකමි. අනේ පිඬු සිටුතුමා කරවපු ජේතවනාරාමයට ප්‍රවේශය සැලසුවා. නැතිනම් එතරට ප්‍රවේශ වුණා. මේ වෙලාවේදී බොහෝ හාමුදුරුවරු අභ්‍යවකාශයේ එහෙම නැතිනම් එලිමහානේ ගොඩක් හාමුදුරුවරු සක්මන් කරමින් වැඩ හිටියා. හාමුදුරුවරු ළඟට ගිහිල්ලා ඇහුවා දස්සන කාමා මහම්මයන් තම් භගවතෝ අරහන්තං සම්මා සම්බුද්ධන්ති. මම භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකින්න ආසයි දකින්න කැමති. අන්තර්ගරම් පවිට්ටෝකෝ බාහිය භගවා පිණ්ඩායාති. ඒ වෙලාවේදී අර හාමුදුරු බාහියට කියනවා බාහිය භාග්‍යතුන් වහන්සේ ඇතුළු ගමට පිවිසියා පිණ්ඩපාතේ වැඩිම පිණිස පිණ්ඩපාතයේ පිණිස කියලා. එතකොට දැන් බලන්නකෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම මොකද්ද කියලා. උන්වහන්සේට ගෙනවිද්දන් පූජා කිරීම නැතුව නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ බුද්ධ වංශයේ තුල පිහිටා සිටියා. උන්වහන්සේ වැඩම කරවා පූජා කළ දානයත් වැළඳුවා පිළිගත්තා. ඒ වගේම උන්වහන්සේ අසදිස මහා දානය වැනි දෙයටත් උන්වහන්සේ සම්බන්ධ වුණා. ඒ වගේම පාත්‍රය අතතිව උන්වහන්සේ පිණ්ඩපාතෙත් වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු සිරිත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ තිබුණු උත්තරීතර ගුණය පිළිබඳව අපිට දකින්නට පුළුවන් හිතට මහ සැනසෙල්ලක් උරුම කරන අවස්ථාවන් හැටියටයි සූත්‍රවල දැක්වෙන මේ අවස්ථා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අතකෝ බාහියෝ දාරුචීරියෝ තරමාන රූපෝ බාහියට ඊටාම දැඩි අවශ්‍යතාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ධර්මයේ පිළිබඳව අහගන්න තරමාන රූපෝ කියන්නේ මේක දරා ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ නෑ ඇතුළු ගමට පිවිසලා ඉතින් ඉවස ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ. වේවුලන ස්වභාවයෙන් ජේතවනා නික්කමිත්වා ජේතවනාරාමේ නික්මිලා සවැත් නුවරට පිවිසුණා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු දිශාව අහගෙන ප්‍රදේශය අහගෙන ඒ ප්‍රදේශයට ගියා. අද්දස භගවන්තං සාවත්තියන් පිණ්ඩපාතං චරන්තං. දැක්ක භාග්‍යතුන් වහන්සේ පිණ්ඩාය චරන්තං පිණ්ඩපාතේහි හැසිරෙන භාග්‍යතුන් වහන්සේව දැක්කා.
කොහොමද? පාසාදිකම් බොහොම පැහැදෙන ස්වභාවයෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේව දකින්නකොට ප්‍රසාදවත් බවින් යුක්තයි. පාසාදනීයම් බොහොම ප්‍රසාදනීයයි, ප්‍රසාද එළවන ස්වභාවයෙන් යුක්තයි. සන්තින්ද්‍රියං සංසුන් ඉන්ද්‍රියක් තියෙනවා. සන්තමානසං බොහොම නියුණු මනසක් තිබෙන බව බැලූ බැල්මින්ම කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම උත්තම දමත සමත අනුපත්තං උත්තම දමත සමත අනුපත්තං සිත දමනය කිරීම, සමතය කිරීම ආදී දේවල් වලට අනුප්‍රාප්තයි උන්වහන්සේ. දන්තං ගුත්තං උන්වහන්සේ සිත දමනය කරලා, ගුත්තං සිත ආරක්ෂා කරලා, යතීන්ද්‍රියං නාගං ශ්‍රේෂ්ඨ වූ උතුමන් වහන්සේ නමක් විදිහට දැක්කා. දිස්වාන දැකලා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියා. භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. දේසේතු මේ භන්තේ භගවා ධම්මං. භාග්‍යතුන් වහන්සේ මට ධර්මය දේශනා කරනසේක්වා. දේසේතු සුගතෝ ධම්මං. සුගතයන් වහන්සේ මට ධර්මය දේශනා කරනසේක්වා. යම් මමස්ස දීගරත්තං හිතාය සුඛායාති. මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා නම් අනේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට මට ධර්මයේ දේශනා කරනසේක්වා. දැන් බාහ්‍ය දාරුචීරියගේ ඉල්ලීම ඊටාම ප්‍රබලයි. උත්සාහය කියන එක මේක ඊටාම අවශ්‍යයි. අවශ්‍යතාවය වැඩි වෙනකොට අවශ්‍යතාවය වැඩි වෙන පමණින් අපි සාමාන්‍යයෙන් ස්වභාවය තමයි ඒක දැඩිව අල්ල ගන්නවා. දැඩිව ග්‍රහණය කරගන්නවා. කියන කරුණ දැඩිව ග්‍රහණය කරගත්තාම ඒත් ඒක ලිස්සා යනවා. හරියට සියුම් මුණ කුඩක් දූවිලි වගේ කුඩු ටිකක් අපි මෙහෙම තද කරලා අල්ල ගන්න හදනකොට ඒක බේරී යනවා වගේ. වැලි අරගෙන වැලි අහුරක් සියුම් වියලි වැල්ලක් අරගෙන ඒක තද කරලා අල්ල ගන්නකොට ඒක බේරිලා යන්න බලනවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ වුණත් අර ඊටාම දැඩි අවශ්‍යතාවයකින් ඒක ග්‍රහණය කරගන්නට ගියොත් ඒක සමහර වෙලාවට අතහැරෙනවා. අපි හිතන්නේ දේවල් රඳා ගන්නට පුළුවන්කම තියෙන්නේ දැඩි ලෙස එකත් එක්ක එල්බී ගැනීමෙන් කියලා. දැඩි ලෙස එකත් එක්ක අල්ලගත්තාම සමහර විට ඒ දේවල් රඳා පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේක ලෞකික විෂයන් වලටත් අදාළ වෙන දෙයක්. එතකොට ධර්මයේ උනත් ඒ විදිහට තමයි අපි දැඩිව ඒමත් රැඳෙන්න ගියාම ඒක දැඩිව අල්ලගත්තොත් එහෙම ඒත් එක යන්නේ නැහැ. ඒක බොහොම බුරුල් අල්ලගත්තොත්, සිතිලව ගත්තොත්, බොහොම සැහැල්ලුවෙන් අල්ලගත්තොත් එහෙම. එතකොට සැහැල්ලුවෙන් අල්ලගත්තොත් ඒත් ඒක ලිස්සා යනවා. නැතිනම් අර ටික රඳව ගන්න බෑ. මධ්‍යස්ථ ලෙස අල්ලා ගන්නට ඕනේ. මධ්‍යස්ථ ලෙස ඒක ග්‍රහණය කර ගන්නට ඕනේ. වීණාවේ තත් වගේ. ඒක මධ්‍යස්ථ ලෙස පිරිමදින්නට අවශ්‍ය දෙයක්. අන්න ඒ වගේ තමයි ධර්මයත්. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් බාහියගේ තියෙන අවශ්‍යතාවය කොච්චරද කියනවා නම් ඉවසා දරන්නට බැරි වුණ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා කිව්වා. තරමාන රූප වචනේ බලන්න පාවිච්චි කරන වෙවුලන ස්වභාවයක් ආවැඟට. ඒ තරම් අවශ්‍යතාවයක් තිබුණා. එතකොට වෙවුලන ස්වභාවයෙන් භාග්‍යතුන් වහන්සේව හොයාගෙන ගියේ. ඉවසිල්ලක් නැතුව. මෙන්න මේ ඉවසිල්ලක් නැතිකම සමතේකට පත් කරන්නට භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය වුණා. ඉන්ද්‍රිය සමතාවයකට එන්නේ එහෙම කළොත්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම පිළිගන්නේ නැහැ. ඒ නිසා ඉල්ලීම ඉල්ලපු ගමන් පිළිගන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය දිහා බලලා බාහිර දාරුචීරියට කියනවා අකාලෝකෝතාව බාහ්‍ය අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති. බාහ්‍ය මේක කාලය නෙමෙයි ඒකට. බණ කියන්න මේ කාලය නෙමෙයි පිණ්ඩපාතයේ සඳහා මම මේ ඇතුළු ගමට පිවිසලා ඉන්නේ. එතකොට දැන් බාහ්‍යයේ තිබුණ අවශ්‍යතාවය, දැඩි ලෙස අවශ්‍යතාවය එකපාර පොඩ්ඩක් සංසිඳන. හැබැයි තවත් ඕනේ. නැවත ඉල්ලා සිටිනවා ස්වාමීනි අනේ මට අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්න. කොහොමද ඉල්ලන්නේ? එයා ඉල්ලනවා ဒ ුතියම්පිකෝ බාහ්‍ය දාරුචීරියෝ භගවන්තං ඒතදෝච. භාග්‍යතුන් වහන්සේට කියනවා දුජ්ජානංකෝ පනේතම් භන්තේ භගවතෝ වා ජීවිතාන්තරායන. ස්වාමීනි කොහොම කියන්නද භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් එයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මයිහං වා ජීවිතාන්තරායන. මගේ ජීවිතයට අනතුරක් වේද කියලා කියන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් වෙන්නත් පුළුවන්.
ඒ නිසානේ ස්වාමීනි මට ධර්මයේ දේශනා කරන්න, සුගතයන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින විදිහට කියලා. දෙවෙනි පාරත් භාග්‍යතුන් වහන්සේ අකාලෝකෝතාව බාහිය මේක කාලය නෙමෙයි අන්තර්ගරම් පවිට්ටම් හා පිණ්ඩායාති මම මේ ඇතුළු ගමට පිණ්ඩපාතයේ පිණිස පිවිසලා ඉන්නේ කියලා නැවත ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි පාරත් ඉල්ලා සිටිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සිත දකිනවා ආසයානුස්සේ ඥානයේ භාග්‍යතුන් වහන්සේට තිබෙන නිසා භාග්‍යතුන් වහන්සේ දකිනවා ධර්මදේශනා කළ යුතු සුදුසු අවස්ථාව කුමක්ද කියලා. යම් මට්ටමකට යම් සංසිඳීමක් ආව බව දැකලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තස්මාත් ඉහත්තේ බාහිය එවං සික්කිතබ්බං. බාහිය එහෙනම් ඔබ මේ විදිහට සික්කිතබ්බං හික්මිය යුතුයි. බාහිය ඔබ මේ විදිහට හික්මිය යුතුයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. එතකොට දක්නා ලද්දෙහි කියලා කියන්නේ රූපයෙහි අපි දකින්නේ රූපේනේ. එතකොට දක්නා ලද්දෙහි දක්නා ලද ප්‍රමාණය පමණක්ම වන්නේය. දිත්තේ කියලා කියන්නේ සප්තමේ අර්ථයෙහි යෙදෙන වචනයක්. එතකොට ඒක ආධාරාර්ථයෙහි. එතකොට ඒක රූප දිත්තේ කියලා කියනකොට දැකීමෙහි රූපයෙහි දිත්තමත්තම් භවිස්සති. දිත්තමත්තං දෘෂ්ටි මාත්‍රයක් පමණයි. ඒක දැකීම මාත්‍රයක් පමණක් භවිස්සති වන්නේය. දැකීමෙහි දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේය. සුතේ සුතමත්තම් භවිස්සති. ඇසීමෙහි ඇසීම මාත්‍රයක් පමණක්ම වන්නේය. මුතේ මුතමත්තම් භවිස්සති. විඳීමෙහි විඳීම මාත්‍රයක් පමණක්ම වන්නේය. විඤ්ඤාතේ දැනගැනීමෙහි දැනගැනීම මාත්‍රයක් පමණක්ම වන්නේය. එවං හිතේ බාහිය සික්කිතබ්බං. බාහිය ඔබ මෙසේ හික්මිය යුතුයි. යතෝකෝතේ බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහිය යම් කලෙක යම් හේතුවකින් නැතිනම් යම් ආකාරයකට දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඔබට දැකීම මාත්‍රයක් පමණක්ම වෙනවා නම් එතකොට නැතිනම් දැකීමෙහි දැකීම මාත්‍රයක් පමණක්ම වන්නේද? ඇසීමෙහි ඇසීම මාත්‍රයක්, විඳීමෙහි දැනගැනීමෙහි දැනගැනීම මාත්‍රයක් පමණක්ම වන්නේද? තතෝත්වම් බාහිය නතේන. තතෝත්වම් බාහිය නතේන. තතෝ ඒ හේතුයෙන් බාහිය ත්වං ඔබ නතේන ඒහා සමග නොවේ. යතෝත්වං බාහිය නතේන බාහිය යම් හේතුවකින් ඔබ ඒහා එක්ක නෙවෙයි නම් තතෝත්වම් බාහියන තත්ත බාහිය ඔබ එහි නැහැ. යතෝත්වම් බාහියන තත්ත යම් හේතුවකින් බාහිය ඔබ එතන නැත්තම් තතෝත්වම් බාහිය නේවිද බාහිය ඔබ මේ ලෝකයේ ඇත්තේ නැහැ නේවිද. නහුරං ඔබට පරලොව නැහැ. න උභේ මන්තරේ මෙලව සහ පරලොව අතර කොහෙවත් ඉන්නවත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛස්සාති. මේක තමයි දුකේ කෙලවර කිරීම. මේක බාහිය තෙරුන් වහන්සේට බාහියට දීපු භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ධර්මයේ. අතකෝ බාහියස්ස දාරුචීරියස්ස භගවතෝ ඉමාය සංකිට්ඨාය ධම්මදේශනාය තාවදේවං අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චි. මේ ටික අහනකොටම බාහිය දාරුචීරියට තමන්ට ඒ නොවැටහි තිබුණු කාරණාව පැහැදිලි කරගෙන ආශ්‍රවක්ෂය කරන්නට එකම හේතුවක් බවට පත් වුණා. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිනිසුන්ගේ හිත් දිහා බලනකොට මේ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්කනේ පියුම් විලක් වගේ. එතකොට මේ පියුම් විලේ වතුරෙන් උඩට ඇවිල්ලා ඇතැම් පොහොට්ටු තියනවා ඉරේලිය වැටෙනකම් බලාගෙන ඉරේලිය වැටෙනකොට අරුණෝත්ගමනයේ පහළ වෙනකොටම මේ පියුම් පොහොට්ටුව පිපෙනවා. අන්න ඒ වගේ සසරේ ඉන්ද්‍රිය පුරුදු කරපු සසරේ ඉන්ද්‍රිය වඩපු විදර්ශනාදී නුවණවල් භාවිත කරලා තියෙන මනසකට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා බණපදයක් කියනකොට මේක අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඉන්ද්‍රිය දියුණු කරලා තියෙන නිසා. ගොඩක් වෙලාවට මිනිස්සු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ නිවන් දකින්න ලැබේවා කී ප්‍රාර්ථනා කළත් මේ ජීවිතයේ අදාද නිවන් දකින්නට උත්සාහවත් නොවෙනවා නම්
ඒ ජීවිතයේදීත් ක්ලේශයට නිවන් දකින්නට ලැබෙයි කියලා නම් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි මේ ධර්මයේ පිළිබඳව තමන්ගේ මනස වඩන්නේ නැහැ, දියුණු කරන්නේ නැහැ. ඒ නිසා. එහෙනම් අදාත නිවන් දැකීමේ උත්සාහයෙන් අපි වීරය කරනවා නම් අද බැරි වුණත් හෙට හෝ ඒක කරගන්න අපිට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප්‍රමාදී වීම තමයි වැදගත්ම දේ බවට පත්වන්නේ. ඉතින් මේ බාහ්‍ය තෙරණහන්සේ සසරේ සිත ඕනෑ තරම් වඩපු ප්‍රමාණවත් තරම් හිත දියුණු කරපු උතුමන් වහන්සේ නමක්. ඉතින් අන්නේ උතුමන් වහන්සේට කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? කෙටියෙන්ම සංක්ෂිප්තවම දේශනා කළා කාරණාව දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඒක දේශනා කළේ මොකටද? ඒවං සික්ඛිතබ්බං. ඒවං සික්ඛිතබ්බං සික්ඛති කියලා කියන්නේ හික්මනවා කියන එක. සික්ඛිතබ්බ කියලා කියන්නේ හික්මිය යුතුයි කියන එක. එතකොට තස්මාතිහත්තේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං කියන්නේ බාහ්‍ය ඔබ මෙසේ හික්මිය යුතුයි. එතකොට කොහොමද හික්මෙන්න කියලා කියන්නේ? දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකීමෙහි දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියන නුවණ පවත්වන්නට ඕනේ. එතකොට මේ දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියන එක නුවණක්. ඒ තුළ අපි හික්මීමක් ලැබිය යුතු තැනක්. ඒ තැන අපි මනස පිහිටවිය යුතු තැනක්. ඒක මනස පිහිටවිය යුතු තැනක්. ඒක සිද්ධියක් පිළිබඳව හැඳින්වීමක් විදිහට දකින්න එපා. ඒක නුවණක් විදිහට දකින්න. ඒක අපි හික්මිය යුතු තැනක් හැටියට දකින්න. තමා තුළ උපදවාගත යුතු දෙයක් හැටියට දකින්න. ලෝකේ පවත්නා යථාර්ථය සහ යථාර්ථය ගෝචර කර ගැනීම කියලා කරුණු දෙකක් තියෙනවා. පවත්නා යථාර්ථයම ගෝචර නොකර නොගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. පවත්නා යථාර්ථයම ගෝචර කරගන්නකොට යථාර්ථයම ප්‍රකට වෙනවා. හැබැයි ප්‍රකට වීම එකක්, යථාර්ථය කියන එක තව එකක්. මේක බොහොම ගැඹුරු, ඊටාම සියුම් කාරණාවක්. මේකෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන දේ තමයි දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ අපි හික්මිය යුතු තැනක්. ඒක අපි ප්‍රඥාවකින් අවබෝධ කරගෙන ඊට පස්සේ පිහිටා සිටින තැනක්. ඒක මූලික පදනමක්. ඒක ලෝකේ අපි දැනගත්තත් නැතත් ස්වභාවිකව සිද්ධ වෙන ධර්මයක් නෙමෙයි. ඒකෙන් වැරදිවට ගන්න එපා. ඒ කියන්නේ දැකීම මාත්‍රයකින් පස්සේ ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම නෙමෙයි. ඒක තමයි යථාර්ථය. හැබැයි ඒක බොරුවක් අද සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙකුගේ මට්ටමින්. ඒ නිසා අපි ශික්ෂණයක් ලබන්නට ඕනේ. දෙයක් ප්‍රකට වෙන්නේ දර්ශනයට අනුරූපීව. දර්ශනය තමයි එතන වැදගත්ම දේ සිදු කරනු ලබන්නේ. ඒ නිසා මනස පිහිටවිය යුත්තේ දර්ශනය තුල. ඒ නිසා තමයි මේකේ ශික්ෂණය ලබන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකීමෙහි දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියන ඒ හික්මීම තබා ගන්න. එතකොට දැකීමෙහි දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියලා කියන්නේ දකින්න තැනදී දැකීම් මාත්‍රික වූ දෙයක් පමණක්මයි කියලා කියන්නේ මේක තමයි පින්නතුනේ රූපේහි යථාර්ථය විදිහට අපිට අවබෝධය ඇති කරගන්න තියෙන තැන. රූපේහි ස්වභාවය තමයි අවබෝධ කරගත යුත්තේ. රූපේහි ස්වභාවය අවබෝධ කරගන්න තියෙන මේ ප්‍රඥාව හරහා. රූපේහි ස්වභාවය තමයි ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව. හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව රූපේහි विद्यमान වන ස්වභාවය. ඒක අපි දැක්කත් ඒ විදිහටමයි, නොදැක්කත් ඒ විදිහටමයි. දැක්කත් ඒ විදිහටමයි, නොදැක්කත් ඒ විදිහටමයි. හේතු නිසා හටගත්තා නම් යම් දෙයක් හේතු නැති වෙනකොට ඒ ධර්මයේ නැති වෙනවා කියන එක අපි ඒක දැක්කත් සිද්ධ වෙනවා, අපි ඒක නොදැක්කත් සිද්ධ වෙනවා. මොකද ඒක කොහොමත් පැවැත්ම කියන දේ ලෝකේ. එතකොට මේක නුවණක් කියලා කියන්නේ මෙන්න මේ පැවැත්ම, ස්වභාවය, යථාර්ථය පිළිබඳව දන්නේ නැතිකම නිසා අපිට දිත්තේ දිත්තමත්ත කියන බව නැති නිසා, ඒ නුවණ, ඒ අවබෝධය, ඒ ප්‍රඥාව නැති නිසා අපි හැම වෙලාවකදීම දැකපු දේ පිළිබඳව පිහිටා සිටිනවා. දැකපු දේ පිළිබඳව පිහිටා සිටිනවා. කොහොමද දැකපු දේ පිළිබඳව පිහිටා සිටින්නේ? හොඳම උදාහරණය අපේ ජීවිතය කියන එක. ඒක තමයි හොඳම උදාහරණය. අපි දැකපු දේ අරඹය පිහිටා සිටිනවා. කොහොමද පිහිටා සිටින්නේ? ඔබට දැන් කල්පනා කරන්න පුළුවන් ඔබ දැකපු දේවල් පිළිබඳව.
දැකපු දේවල් පිළිබඳව. එතකොට මුළු ලෝකයක් ගැනම දැන් ඔබට හිතන්න පුළුවන්. මුළු ලෝකයක් පිළිබඳව දැන් ඔබට හිතන්න පුළුවන්. මුළු ලෝකයක් පිළිබඳව දැන් ඔබට කල්පනා කරන්න පුළුවන්. මේ හිතන්නේ, මේ කල්පනා කරන්නේ, මේ විදිහට හැසිරෙන්නේ මොකක් පිළිබඳවද? දැකපු දේ පිළිබඳව නුවණක් නැතිකම නිසා. දැකපු දේහි ප්‍රඥාව තමයි දිට්ඨ මත්ත කියලා කියන්නේ. ඒක දර්ශන මාත්‍රයක් පමණයි. ඒ දර්ශන මාත්‍රය අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. ඒක පෙර නොතිබී උපදින දෙයක්. ඉපිද අනාගතයට මතුවට නොපැවත නැති වෙලා යන දෙයක්. පෙර නොතිබී හටගත්ත දෙයක්. ඉපිද මතුවට නොපැවතී නැති වෙලා යන දෙයක්. අන්න එහෙම තැනක ඒ නිසා අපිට නුවණක් පෙන්නනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඒක තමයි ශික්ෂණය ලැබිය යුතු තැන. දැකීමෙහි දැකීම් මාත්‍රයක් පමණක්ම වන්නේය කියන තැන අපි ඒ නුවණ එතකොට පවතින්නේ. ඒක තමයි පිහිටා සිටින තැන. ඒකයි එතන ශික්ෂණයක් ලබන්න කියලා කිව්වේ. සුතේ සුතමත්තං. ඇසීමෙහි ඇසීම් මාත්‍රයක් පමණක්ම වන්නේ. ඇසීමෙහි ඇසීම් මාත්‍රයක් පමණක්ම නොවෙනකොට අපිට ලෝකේ අහපු දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි ඔබ අහගත්ත දේවල් පිළිබඳව ඔබට කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ අහපු ශබ්ද නැවත අහන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ අහපු ගීතයක් නැවත ඔබට අහන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට අම්මගේ කටහඬ, දරුවගේ කටහඬ, සත්තුන්ගේ ශබ්ද, අහපු ගීත නැවත නැවත අහන්න පුළුවන්කම තියෙන නිසා තමයි. එතකොට සුතයෙහි සුතමාත්‍රික බව පිළිබඳව අවබෝධයක් නැහැ. සුතේ සුතමත්තම් භවිස්සති කියලා කියන්නේ ඒක ප්‍රඥාවක්, ඒක නුවණක්, ඒක ඔබ අවබෝධ කරගත යුතු හික්මිය යුතු තැන. එතකොට සුතේහි සුතමාත්‍රික භාවයේ පිළිබඳව ඔබ අද ශික්ෂණය ලැබිය යුතුයි. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. මුතයෙහි විඳීමෙහි මුතමාත්‍රික බව පිළිබඳව ශික්ෂණය ලැබිය යුතුයි. දැනගැනීමෙහි දැනගැනීම් මාත්‍රයක් පමණක්ම වන බව පිළිබඳව අපි ශික්ෂණය ලැබිය යුතුයි. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපේ අවබෝධ ඥානයේ බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නැවත දෙවැනි වතාවේදී දේශනා කරනවා යතෝකෝ තේ බාහිය ඔබ යම් කලක මේ ඒ කියන්නේ යම් හේතුවක් නිසා දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහිය ඔබට යතෝකෝතේ බාහිය යම් විදිහකින් බාහිය ඔබට දිත්තේ දිත්තමත්තම් භවිස්සති දැකීමක් විතරයි නක්. මේ ටික ඊටාම වැදගත්. දැකීමක් විතරයි නක්. සුතේ සුතමත්තං ඇසීම මාත්‍රයකින් පමණක්ම ඉවරණක් වෙනවා නම් ඒක. මුතේ මුතමත්තම් භවිස්සති විඳීම මාත්‍රයක් පමණක්මයි කියන අවබෝධය තියෙනවා නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති දැනගැනීම මාත්‍රයක් පමණක්මයි කියන අවබෝධය ඔබට තියෙනවා නම් තතෝ ත්වම් බාහිය නතේන. බාහිය ඔබ එකත් එක්ක නැහැ කියනවා. බාහිය ඔබ ඒහා සමග නැහැ. එතකොට මොකද්ද මේ කියන්නේ? අපි ඒහා සමග ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒහා සමග ඉන්නවා කියලා කියන්නේ අපි දැකපු දේ පිළිබඳව අපට පුළුවන්කම තියනවා දැන් හිතන්න, කල්පනා කරන්න. ඒ කියන්නේ අපි ඒකත් එක්ක ජීවත් වෙනවා කියන එක. ඔබ දැකපු දේවල් ගැන දැන් හිතන්නේ, දැකපු දේවල් ගැන කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඒක දැකපු ඔබ මේ පැත්තෙන් හම්බෙනවා. ඒකත් එක්ක අපි වාසය කරනවා. එතකොට අපි ඒකත් එක්ක ජීවත් වෙනකොට අතීතයේ ඉඳලා මම හිටියා, දැන් මම ඉන්නවා, අනාගතයටත් මම ඉන්නවා. අතීත රූප දැක්කනම් අන්‍යාර්ථයකින් අපි කියන කතාව තමයි ඒ රූප දැකීම මාත්‍රයක් කියලා දැක්කේ නැති වෙනකොට රූප තියෙනවා. තියෙන රූප තියෙනවා නම් ඒකත් එක්ක මාත් ඉන්නවා. ඒහා සමග මම ඉන්නවා. අහපු දේවල් තියෙනවා නම් අහගත්ත මම ඉන්නවා. විඳපු දේවල් තිබුණා නම් ඒ විඳපු දේත් එක්ක මම ඉන්නවා. විඳපු මම ඉන්නවා. දැනගත්ත දේවල් තියෙනවා නම් දැනගැනීම එක්ක මම ඉන්නවා. ඒක තමයි ස්වභාවය. එතකොට තමන් යම් තැනක ඉන්නවා නම් තත්ත කියන්නේ එහි කියන එක. එහි පිහිටා සිටිනවා. ඒ විදිහට තමයි ඔබ අතීතය, වර්තමානය සහ අනාගතය සහිත වූ මේ ලෝකය මත පිහිටා සිටින්නේ. අතීතය, වර්තමානය, අනාගතය සහිත වූ මේ ලෝකය මත ඔබ පිහිටා සිටින්නේ නිසා තමයි. පිහිටා සිටීමක් තියෙනවා. ඔබ පිහිටා සිටීමක්.
එතකොට ඒකත් එක්ක තමන් ඉන්නවා. දැන් තමන්ට ඉන්න තැනක් තියෙනවා. ඒ තැන තමයි ඔබ මේ ජීවත් වෙන ලෝකය, ජීවත් වෙන පරිසරය, දැකපු අහපු විඳපු දේවල් තියෙන. ඒ දේවල් ගැන ඕනෑතරම් හිත යන්න පුළුවන්කම තියෙන මේ ලෝකය තමයි ජීවත් වෙන තැන. ඒ කියන්නේ අපිට ඉන්න තැනක් හම්බෙලා තියෙනවා. එතකොට අපිට ජීවත් වෙන්න තැනක් හම්බෙනවා නම් මොකද්ද වෙන්නේ? අපිට මෙලොව තියෙනවා. මෙලොව තියෙනවා. මෙලොව තියෙනවා නම් පරලොවක් තියෙනවා. මෙලොව තියෙනවා නම් පරලොවක් තියෙනවා. එතකොට දැන් මෙතනින් මැරිලා තව තැනකට යන්න පුළුවන් කමක් තියෙනවා. දුක කියන දේ මේ ටිකත් එක්ක එලව සහ මෙලව අතර මේ කියන දුක කියන දේ පැවැත්ම අපේ ජීවිතවලට උරුම වෙලා තියෙනවා. ජීවත් වෙනකොට එන දුකක් තියෙනවා. ජීවිතය අතහැරලා දාලා යනකොට එන දුකක් තියෙනවා. සංසාර ප්‍රවෘත්තිය තුළ ලැබෙන දුකක් තියෙනවා. සියලු දුකට හිමිකාරයෙක් වීම සිද්ධ වෙලා තියෙනවා. මොකක් වීම තුළද? දැකීමෙහි දැකීම් මාත්‍රයක් පමණක්මයි කියන නුවණ නැතිකම නිසා. ඇසීමෙහි විඳීමෙහි දැනගැනීමෙහි ඇසීම් විඳීම් දැනගැනීම් මාත්‍රයක් පමණක්මයි කියන නුවණ නැතිකම නිසා. එතකොට ඒ දේවල් මත අපි පිහිටා සිටලා ඒ දේවල් ඇති කරගත්ත තමන් සහ තමන්ට ඇසුරු කරන්නට බාහිර ලෝකයක් ඇති බවට ග්‍රහණය කරගන්නා කමින් යුක්ත බවක් ඇති වෙලා තියෙනවා. තමන් සහ බාහිර කියන බෙදීමකින් යුක්ත බව ඇසුරු වෙලා තියෙනවා. එතකොට මේක තමයි ලෝකයේ අද ජීවත් වෙන අවිද්‍යාව, මේක තමයි ලෝකයා ජීවත් වෙන මෝඩකම. මේ සීමාව ඇතුලේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ සීමාව ඇතුලේ තමයි ඉපදෙන්නේ, මැරෙන්නේ. මේ දේවල් ඇතුලේ තමයි දුක කියන දේ මිනිස්සුන්ගේ ජීවිතවලට එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැකීම මාත්‍රයක් විතරක් වෙන බවට නුවණක් තිබුණොත් මොකද වෙන්නේ? දැකීම මාත්‍රයක් පමණක් කියලා. ඒ කියන්නේ දැකීමෙහි දැකීම මාත්‍රයක් විතරයි කියන නුවණක් තිබ්බොත් රැවටෙන්නේ නැහැ. හරියට කොයි වගේද? කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ. කණ්ණාඩියක් ඉස්සරහට යනකොට ගියපු නිසා, එබුණ නිසා පෙනුණා කියන එක තිබුණොත් එතනින් ඉවත් වෙලා යනකොට ආයේ නැහැ. ආයේ ගියොත් පේනවා කියන තැන තිබ්බොත් ඔබට එක දෙයක් හිස් වෙලා තියෙනවා. ඒ හිස් වෙන්නේ මොකද්ද? කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා හොඳයි, ආදරණීයයි කියලා දකින මෝඩකම හරි, ඒ කෙනා නරකයි, නපුරුයි කියලා දකින මෝඩකම හරි මේ එකකටවත් පදනම සකස් වෙලා නැහැ. ඒ ලෝකයම හිස්, ඒ ලෝකයේම අයින් වෙලා ගිහිල්ලා, ඒ ලෝකයේම ගැලවිලා ගිහිල්ලා. එතකොට අපි දකිනවා ගියපු නිසා පෙනුන බව, ඉවත් වෙනකොටම ඉවත් වෙච්ච බව. ඒ නිසා කණ්ණාඩිය ඇතුලේ පේන ලෝකෙන් යාට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන ඒ නිසාම. අන්න ඒ වගේ තමයි දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ නුවණක්. ඒ නුවණ කෙනෙකුට තිබුණොත් එයා දකිනවා අතීතයේ යම් රූපයක් ගැන සිහිපත් වෙනකොට එතන යාට නුවණක් තියෙනවා. පෙනුණු රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වර්තමානයේ තුලත් ඒකමයි. ඒ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ නම් ඒ නිරුද්ධ වුණ රූපය දැකපු යම් ධර්මතා ටිකක් තිබුණා නම් ඒ ටිකද හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. දැකපු දේ ඉතුරු වෙන්නෙත් නැහැ. ඒ වගේම දැකපු කෙනා ඉතුරු වෙන්නෙත් නැහැ. මේක තමයි විශේෂ. දැකපු දේ ඉතුරු වෙන්නෙත් නැහැ, දැකපු කෙනා ඉතුරු වෙන්නෙත් නැහැ. දේ තිබුණොත් දකින්න කෙනා ඉන්නවා. දේ තිබුණොත් දකින්න කෙනා ඉන්නවා. හැබැයි දේ නැත්තම් ඒක පණවන්න පුළුවන් කමක් නැත්තම් එබඳු ධර්මතා ටිකක පැවැත්මක් නම් තිබුණේ. ඒ ධර්මතා ටික හටගෙන නැති වුණා නම් ඒක මම වෙන්න බෑ. ඒක පුද්ගලයෙක් වෙන්න බෑ. ඒක තමයි එතන පවතින නුවණ. එතකොට එයාට පුළුවන් කමක් නෑ අතීතයට තිබුණු දැකපු දේවල් නැවත ඇසුරු කරනවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒකෙන් කියන්නේ මේ අතීතෙදි දැකපු දෙයක් මතක් වෙන්නේ නෑ කියලා එහෙම නෙමෙයි. ඒක බය වෙන්න එපා. ඔක්කොම අමතක වෙලා යනවා කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ එකම එක දෙයක්. ඒ තමයි එතන සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. සිහිපත් කරන දේ ගැන නුවණින්. ඔබත් දැන් සිහිපත් කරනවා. සිහිපත් කරන දේ පිළිබඳව නුවණ නැතිව තිබුණ දේවල් ගැන සිහිපත් කරනවා. ඒ වෙලාවේදී ධර්ම සම්තතියක් පිළිබඳව අවබෝධයකින් ඒ කාරණාවම සිහිවීමත් ධර්ම සම්තතියක් නොවි රූපයේහි රූප මාත්‍රික භාවය
පිළිබඳව අවබෝධයක් නැතිව ඒ මත පතිත වීමත් කියන්නේ දෙකක්. මේක දෙකක්. එකක් අනවබෝධය, එකක් අවබෝධය. එකක් අවිද්‍යාව, එකක් විද්‍යාව. අවිද්‍යාවෙහි ප්‍රතිඵලය තමයි ඔබට අතීතය අනුව ශෝක කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විද්‍යාවෙහි තියෙන ප්‍රතිඵලය තමයි ශෝක කිරීම සඳහා අතීතයක් හෝ පුද්ගලයෙක් ඔබට ලැබෙන්නේ නැතුව යනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ දැකීම මාත්‍රයකින් පස්සේ අවසానයි කියන තැන දැකීමෙහි නුවණක් තියෙනවා නම් ඒක දර්ශන මාත්‍රයක් විතරයි කියලා දර්ශන මාත්‍රික වූ දේවල් ඇතුලේ ඔබට ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සු යාන වාහන අම්මා තාත්තා වටින වස්තු මේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ ලෝකෙන් ඔබ මිදිලා ලෝකෙන් මිදෙනකොට ඔබට වටින නොවටින වස්තු හම්බ වෙන්නේ නැති වෙනකොට ඇලීම් ගැටීම් නැහැ. ඔබට දර්ශන මාත්‍රයේ පිළිබඳව මව දරුවා ආදී ලෙස සංකල්පනාවන්ගේ රැවටීම නැති වෙනකොට ඔබට ඒ පිළිබඳව ඒවා වෙනස් වෙනකොට ඔබට දුක ගේන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආපහු කියන්නේ මේක කියන්නේ දරුවා කියලා මතක් වෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. මේක මේ වර්ධවා අල්ලගන්න එපා. මේ නැවත කියන්නේ මේක කියපු ගමම ප්‍රතිතර්කය හදාගන්න ඕන තමන්ගේ පැත්තෙන්. එහෙනම් කොහොමද මතක් වෙන්නේ කියලා. මතක් වෙන එකේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මතක් කරගත්ත දේ නැවත බාහිරට ප්‍රක්ෂේපණය කළා දකින්න එක ඇතුලේ. එතන සිදුවන સિદ્ધාන්තයේ පිළිබඳව යථාර්ථයේ පිළිබඳව අවබෝධ කරන නුවණ තමයි දිත්තේ දිත්තමත්තං භවිස්සති කියලා කියන්නේ. එතකොට එයා දකින්නේ දැකීම මාත්‍රයකින් පස්සේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා නම් ඒ දැකීම මාත්‍රිකය භාවය රූපයේහි දැකීම මාත්‍රික බව කොයි වෙලාවකවත් දරුවා වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දරුවා නොවුණු ස්කන්ධ ධර්මතා ටිකක් ඇති තැනක දරුවා හම්බුනේ කොහොමද කියලා එයා දන්නවා. එයා මේ පැත්තේ දරුවා කියලා දැනගත්තකම බාහිර රූපයට ප්‍රක්ෂේපණය කරන්න එයා රූපේ දරුවෙක් දකින්නේ නැහැ. එයා වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානයේහි දරුවෙක් දකින්නේ නැහැ. දරුවෙක් දකින්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ දරුවා දැනගන්න බැරි වුණා කියන එක නෙමෙයි. දරුවා කියන එක දැනගත්තා. හැබැයි දරුවා කියලා පුද්ගල බවක් එළියට දාන්නේ නැතිකම නිසා ලෝකෙ මොන විදිහට රූපේ වෙනස් වෙලා ඇහැට පෙනුනත් දරුවා මැරුණා කියලා දුකක් එයාට එන්නේ නැහැ. එයා දකිනවා දරුවා ඉපැද්දුවේ කොයි පැත්තෙන්ද කියන එක. ඒක තාක්ෂණයක්, ඒක නුවණින් සිද්ධ කරන දෙයක්. එයාට ලෝකයේ වෙනුවෙන් කළ යුතු යමක් තියෙනවා නම් එයා ඒ කළ යුතු දේ කරලා තියෙනවා. හැබැයි එතන මෝඩකම විතරක් නැති කරලා තියෙනවා. මෙන්න මේ විදිහට දැකීමෙහි නුවණ වගේම ඇසීම කියන තැනත් විඳීම කියන තැනත් දැනගැනීම කියන තැනත් ඒ විදිහටම නුවණ පවත්තලා තියෙනවා. කොටින්ම ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ හැම ආයතනයකටම මේ නුවණ පවත්තලා තියෙනවා. මේ නුවණ පවත්වනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අතීතය හෝ අතීතයේ තුල ජීවත් වුණ තමන්ව හම්බ වෙන්නේ වර්තමාන වූ ධර්මයන්ගේ ඉපදීම සහ නිරෝධය පේනවා. අනාගතයට තාම පත් වෙලා නැහැ, ඉපදිලා නැහැ. ඉපදෙනොත් ඉපදෙන්නේ මෙහෙම ධර්මතාවයක් කියන නුවණ තියෙනවා. මුළු සමස්තයේම හිස් වෙලා තියෙනවා. හිස් වෙනකොට අපිට ලැබෙන දෙයක් මොකද්ද? තතෝත්වම් බාහියන තේන. එහෙම දකිනකොට තතෝත්වම් බාහියන තේන බාහිය ඔබ එකත් එක්ක ඇත්තේ නැහැ. තතෝත්වම් බාහියන තේන ඔබ එකත් එක්ක නැහැ. යතෝත්වම් බාහියන තේන යම් හේතුවකින් බාහිය ඒ දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් එක්ක ඔබට ඔබව පේන්නේ නැත්තම් ඒ දේවල් දැකපු ඔබට ඔබව ලැබෙන්නේ නැත්තම් තතෝත්වම් බාහියන තත්ත බාහිය ඔබ එතන පිහිටා සිටලා නැහැ. පිහිටා සිටින්න ලෝකයක් ඔබට නැහැ. යතෝත්වම් බාහියන තත්ත යම් හේතුවකින් බාහිය ඔබට පිහිටා සිටින්න තැනක් නැත්තම් නේවිද? බාහිය ඔබට මෙලව නැහැ. බාහිය ඔබට පරලව නැහැ. මේ දෙක අතරත් නෙමෙයි, මේ තමයි බාහිය දුකේ කෙලවර කිරීම. දුකේ කෙලවර කිරීම භාග්‍යතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා. කොහොමද? ලෝකය වෙනස් කරමින් දුක නැති කරගන්න යන ගමනක් තුළ නෙමෙයි, ආධ්‍යාත්මය තුළින් ලබාගත් අවබෝධයක් තුළින් දුක කියන දෙයට පදනම නැති කිරීම. රූපය ඇසුරු කරගෙන නම් මිනිස්සු දුක් වෙන්නේ. අහගත්ත දේවල් ඇසුරු කරගෙන නම් මිනිස්සු දුක් වෙන්නේ. ඒ සෑම තැනකම විඥාණය පිහිටවනකම අයින් කළොත් එහෙම
ඒ සෑම තැනකම Nirodhe ප්‍රත්‍යක්ෂ කළොත් එහෙම ඒ සෑම තැනකම දුක එනකම නැති කරලා තියෙනවා. ඒකත් එක්ක ඇසුරු කරගත්ත පුද්ගල බවක් වුන්ට ලැබෙන්නේ නැති වෙනකොට ඒකම තමයි දුකේ කෙලවර කිරීම බවට පත් වෙන්නේ. මේක ඊටාම ප්‍රායෝගිකව ජීවිතය තුළ භාවිත කරන්නට පුළුවන්කම තිබෙන ඒකායන මගක්, ඒකායන ක්‍රමයක්. ඉතින් මෙන්න මේ වචන ටික කියනකොටම බාහ්‍ය තෙරුන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්නවා, ආශ්‍රව ධර්මයන් ක්ෂය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බාහ්‍ය හාමුදුරුවන්ට සැකෙවින් මේ ධර්මයේ දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. ටිකක් වෙලාවකින් තරුණ ගව දෙනකගේ ඒ අං ඇති වස්සෙක් ඇවිල්ලා බාහ්‍ය තෙරුන් වහන්සේට අනිනවා. එන්නට පස්සේ ජීවිතාවෝරෝපේසි උන්වහන්සේ දිවියෙන් තොර කරනවා, නැතිනම් උන්වහන්සේ මරණයටපත් වෙනවා, පිරිනුවම් පානවා. එතකොට අතකෝ භගවා සාවත්තියම් පිණ්ඩාය චරිත්වා භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේහි වැඩලා පසුබත පිණ්ඩපාතයෙන් වැළකීලා එතකොට ඊට පස්සේ සම්බහුලේහි බික්කුහි සද්දින් නගරම් මහානික්කමිත්වා බොහෝ භික්ෂුන් වහන්සේලාත් එක්ක අර නගරයෙන් එළියට වැඩම කරලා දකිනවා බාහ්‍ය දාරුචීරිය තෙරුන් වහන්සේ කලුරිය කළා ඉන්නවා. දිස්වාන බික්ඛු ආමන්තේසි දැකලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ගන්හත බික්කවේ බාහියස්ස දාරුචීරියස්ස ශරීරකක් මහණෙනි බාහිය දාරුචීරියගේ ශරීරය අරගන්න මංචං ආරෝපෙත්වා නීහරිත්වා ජහපේත එදකට නංවලා මේක අරගෙන ගිහිල්ලා ගින්නෙහි ආදාහනය කරන්න. තෝපංචස්ස කරෝත ඔහුට ස්තූපයක් සකස් කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරනවා. සබ්‍රක්‍මචාරී වෝ භික්ඛවේ කාලකතෝති මහණෙනි ඔබලාගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් තමයි කලුරිය කළේ කියලා. එවම් බන්තේතිකෝ තේ බික්කු භගවතෝ පටිසුත්තා භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට එහෙමයි ස්වාමීනි කියලා පිළිවදක් දීලා බාහ්‍ය දාරුචීරිය තෙරුන් වහන්සේගේ දේහය ඇඳකට නංවා අරගෙන ගිහිල්ලා ආදාහනය කරනවා. ස්තූපේකුත් ධාතු තැන්පත් කොට බඳවනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට ඒ පිළිබඳව දන්වනවා. දන්වලා අහනවා කා ගති අபிසම්පරාය උන්වහන්සේගේ ගතිය මොකද්ද? උන්වහන්සේ කලුරිය කිරීමෙන් කොහෙද ඉපදුනේ ඊට පස්සේ කියලා. පඬිතෝ භික්කවේ බාහියෝ දාරුචීරියෝ මහණෙනි බාහ්‍ය දාරුචීරිය ඊටමත් පඬිතයි ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නට දක්ෂයි. ඒ නිසා උන්වහන්සේ ධර්මාධිකරණය සඳහා නැවත නැවත අහමින් මාව වෙහෙසෙව්වේ නැහැ. පරිනිබ්බුතෝ භික්කවේ බාහියෝ දාරුචීරියෝ බාහ්‍ය දාරුචීරිය තෙරුන් වහන්සේ පරිනිබ්බුතෝ පරිනිර්වාණයටපත් වුණා. උන්වහන්සේ අරිහත් ත්වයටපත් වුණා. මෙන්න මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ නිවනෙහි ස්වභාවය පිළිබඳව උදානයක් දේශනා කරන උදාන වාක්‍යයක් යත්තා ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති නතත්ත සුක්ඛා ජෝතන්ති ආදිච්චෝන පකාසති නතත්ත චන්දිමා භාති තමෝ තත්තන විජ්ජති යදාච අත්තනාවේදී මුනිමෝනේන බ්‍රාහ්මනෝ අතරූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති තී කියලා. මෙන්න මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ උදානයක් හැටියට දේශනා කරනවා. ඉතින් මේ ගාථාව පිළිබඳව විග්‍රහ කරගන්නට ගියත් අපිට බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් නිවනෙහි ස්වභාවය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව යම් තැනක පවතින්නේ නැත්නම් යම් තැනක පිහිටා සිටින්නේ නැත්නම් නිර්වාණ ධාතුව තුළ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇත්තේ නැහැ. විඥානයේ සතර මහා ධාතුව මත පිහිටන ස්වභාවයක් නැති නිසාම ධාතුන්ගේ පැවැත්මක් ඒ නිර්වාණ ධාතුව තුළ ඇත්තේ නැහැ. සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නිර්වාණ ධාතුව තුළ ඇත්තේ නැහැ. නතත්ත සුක්ඛා ජෝතන්ති ඒක ඇතුලේ තාරකාවන්ගේ දිලිසීමක් නැහැ. ඒක ඇස්සේ තරු නැහැ. ආදිච්චෝන පකාසති ඒ වගේම සූර්යයා එතන ඇත්තේ නෑ. සූර්යයා බබලන්නේ නැහැ. නතත්ත චන්දිමා භාති ඒකේ හඳ ඇත්තේ නෑ. තමෝ තත්තන විජ්ජති ඒක ඇතුලේ අන්ධකාරෙත් නෑ උනාට. අන්ධකාරයේ දුරු කරන දේවල් ටික ගැන කියනවා තාරකා ඉර හඳ කියන මේ දේවල්. හැබැයි එතන මේ දේවල් ඇත්තේ නෑ. හැබැයි තමෝච තත්තන විජ්ජති එතන අන්ධකාරයක් ඇත්තෙත් නෑ.
යම් තැනක විඥානය කියන දේ පිහිටන්නේ නැත්නම් පිහිටන්නේ නැති වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුවේහි පැවැත්මක් එතන නැහැ. එතන පිහිටා සිටීමක් නැහැ. එතකොට ඒකේ ඉරහඳ තාරකාදී දේවල් එබඳු නිමිති සටහන් ඇත්තේ නැහැ. හැබැයි ඒ කියන්නේ එතන අන්ධකාරයක් තියනවා කියලා නෙමෙයි. එතන මහ ප්‍රභාස්වර බවක් තියෙනවා. යදාච අත්තනාවේදී මුනිමෝනේන බ්‍රාහ්මනෝ එතකොට අත්තනාවේදී තමා විසින්ම අවබෝධ කරගත්ත ඒ ලෝකෝත්තර මාර්ග සංඛ්‍යාත මෝන ගුණයෙන් යුක්ත බ්‍රාහ්මණයා අතරූප අරූපාච සුඛ දුක්ඛා පමුච්චති රූප අරූප සැප දුක්ඛ ආදී මේ සියල්ලම අභිභවනය කොටගෙන ඒ සියල්ලම ඉක්මවා සිටිනවා කියලා නිවනෙහි ස්වභාවය පිළිබඳව රහතන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ උදාන වාක්‍යයක් දේශනා කරනවා. ඒ තමයි නිවනේ ස්වභාවය. ඒක ඇතුලේ කිසිම ආකාරයකින් පැවැත්මක් දකින්නට පැවැත්මක් පනවන්නට පුළුවන් කමක් නැහැ රූපාදී ධර්මයන්ගේ. ඒක ඇතුලේ නිමිති ඇත්තේ නැහැ. නිමිති කරන දේවල් නැහැ. බෙබඳු ස්වභාවයක් කියලා එබඳු දේවල් පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒකේ තියෙන එකම ස්වභාවයයි අසංස්කෘත ස්වභාවය. ඒකේ තියෙන එකම ස්වභාවයයි නිර්වාණ ස්වභාවය. ඒ නිසා නිබ්බාන ධාතු කියලා කියනවා. නිවන් නිර්වාණ ස්වභාවය කියන එකට. අසංස්කෘත ධාතු කියලා කියනවා. අසංකත ධාතු. ඒක කිසියකින් සකස් කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ නිර්වාණ ධාතුව පිළිබඳව තේරුම් ගන්නකොට අපිට දකින්නට තියෙන නිරෝධ ඥානය කියන දෙයට සංකත ධර්මය ඔස්සේ අපිට අනුසාරයෙන් තේරුම් ගන්නට පුළුවන්. හැබැයි ඒ තුල ඇති කරගත්ත නිවීම තමයි කිසියකින් සකස් නොවුනා වූ සියලු ලෝකයෙන් නිමිති රහිතව මිදුණුකම තමයි නිර්වාණයයි කියලා කියන්නේ. ඒක ඇතුලේ සතර ධාතුවේහි පැවැත්ම නැහැ. ඉරහඳ තාරකා රූපාදී දේවල් නැහැ. ඒක ඇතුලේ අන්ධකාරය නැහැ. ඒක ඇතුලේ කිසිම ආකාරයක දෙයක පැවැත්මක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙන්න මේ විදිහට රූපාදී සියලු තැන් වලින් මිදුණු පුද්ගලයෙක් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දේශනාව ආශ්‍රය කරගත්තාම අපි හික්මීම ලැබිය යුතු තැන අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. කොතනද අපි හික්මිය යුත්තේ? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්මයන් විශේෂෙහි අපේ නුවණ පැවැත්වීම තුළ ඒ තැන් වලින් අපි මිදීම කියන දේ ලැබිය යුතුයි කියන අවබෝධය අපට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වලා ඊටාම වටින කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඇමරිකා එක්සත් ජනපදයේහි වෙසෙන නිලන්ත බණ්ඩාර මහත්මයා සහ ඉන්දිකා බණ්ඩාර මහත්මිය විසින් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පරලෝසෙපත් සිල්මන් බණ්ඩාර පියතුමා ඇතුළු මියගිය සෑම සියලු ඥාති වර්ගයාටම මෙලෝ වශයෙන් සහ සාංශාරිකව මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් පින්වත් සෑම සියලු දෙනා නමින්ම මියගිය සියලු ඥාති වර්ගයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින මව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 13 වන දිනට උපන්දිනය සිහිපත් කරන හෙසර තරුමුතු බණ්ඩාර පුතණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හෙසර තරුමුතු බණ්ඩාර පුතණුවන් ඇතුළු ඒ සියලුම පින්වත් සියලු දෙනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නිලන්ත බණ්ඩාර මහත්මයා සහ ඉන්දිකා බණ්ඩාර මහත්මිය ඇතුළු
ඒ පින්වත් සෑම සිළු දෙනාටමත් දායකත්වයෙන් කටයුතු කරන සෑම සිළු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා. ඒ උපන් දිනය සිහිපත් කරන පුතණුවන්ටත් කායික මානසික සැනසෙල්ල උදා කරගෙන යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.